ආයිබෝවන් ගුරු ගෙදරින් අදත් ඔන්න ඔබේ නිවහනට අපි ආවා. කොහොමද ඉතින් ජීවිතේ? මේ මට කියන්නකෝ මේ ජීවත් වෙන්න මොනවද අත්‍යවශ්‍ය? ආහාර. ආහාර නැතුව අපිට ටික දවසක් නම් ඉන්න පුළුවන්. පාන. ඒ කියන්නේ ආහාර පාන කියලා යුගල පදයක්ද කිව්වේ? පාන වර්ග කියලා ගත්තාම අපිට ජලය ගන්නත් පුළුවන්. ජලය නැතුවත් ටික දවසක් අපිට ඉන්න ටික වෙලාවක් ඉන්න පුළුවන්. වාතය. වාතය කිව්වහම ඉතින් වාත වර්ග කොච්චර තියෙනවද නේද? වේරම්බ වාතයේ තියෙනවා, අදෝ වාතයේ තියෙනවා. මේ නිකන් වාතයක් වෙන්න එපා. එහෙමත් කියනවා නේද? බලන්නකෝ වාතයට තියෙන අර්ථ. හරි විද්‍යාවේදී අපි වාතය කියන එක ගන්නෙ වායුගෝලයේ තියෙන ඔක්සිජන්, නයිට්‍රජන් මූලික කරගත් වාතයට. ඉතින් මේ වාතයත් එක්ක සම්බන්ධ අපේ ශරීරයේ තියෙන පද්ධතිය මොකද්ද? ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතියත් යම් සම්බන්ධතාවයක් මේකට තියෙනවා. රුධිර සංසරණ පද්ධතිය. රුධිර සංසරණ පද්ධතියත් යම් සම්බන්ධතාවයක් මේ පද්ධතියට තියෙනවා. අන්න හරි. මොකද්ද මේ පද්ධතිය? ශ්වසන පද්ධතිය. අපි එහෙනම් අද කතා කරනවා මානව දේහ ක්‍රියාවලියේ ශ්වසන පද්ධතිය පිළිබඳව. බලමු අපි මොකද්ද මේ ශ්වසනය කියන්නේ? ශ්වසන පද්ධතිය කියන්නේ මොකද්ද? මේ ශ්වසන පද්ධතියට අදාළ ඉන්ද්‍රියන් මොනවද? මේ ඉන්ද්‍රියන්ගෙන් කෙරෙන කාර්යයන් මොනවද? ඊළඟට මේ ශ්වසන පද්ධතියේ හට ගන්නා රෝග මොනවද? මේ පාඩම තුලදී අද මගේ යාළුවන්ට අපේ දුවල පුතාලට ඒ වගේම ගෙදර දැන් අම්මලා තාත්තලාත් මේ ගුරු ගෙදර බලන්න පුරුදු වෙලා කියලා අපිට ආරංචි ලැබෙනවා. එහෙනම් අපි සියලු දෙනාම බලමු අද ශ්වසන පද්ධතිය ගැන, ශ්වසන ක්‍රියාවලිය ගැන. හොඳයි. දැන් ඔබට දකින්න පුළුවන් මිනිසාගේ ශ්වසන පද්ධතියේ රූප සටහන. අපි බලමු මේ මිනිසාගේ ශ්වසන පද්ධතියේ කොටස් මොනවද කියලා. ඒ කියන්නේ මේ පද්ධතියට අදාළ කොටසුත් තියෙනවා. ඒ වගේම තමයි මේ පද්ධතියට සමගාමීව අපිට සහයෝගය දක්වන තවත් කොටස් මේක අපි කතා කරනවා. අපි බලමු ඉහළ ඉඳන්. ප්‍රධාන වෙන්නේ අපේ නාස්කුහරය. නාස්කුහරය. ඊළඟට ග්‍රසනිකාව. ග්‍රසනිකාව අපේ දුවල පුතාලට මතක ඇති. ග්‍රසනිකාව අපේ ආහාර ජීර්ණ පද්ධතියේදීත් අපි කතා කළා. එනම් මේ ග්‍රසනිකාව කියන එක ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් දෙකටම අයත් කොටසක්. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ස්වරාලය. ස්වරාලය මගින් තමයි දුවේ පුතේ මගේ මේ ශබ්දය පිට වෙන්නේ. මගේ විතරක් නෙමෙයි අයියෝ ඔබේ නේද? දැන් අම්මා කෑ ගහන ඒවා නේද? දැන් කිව්වා නේද ඔන්න පොත් ටිකක් අරගෙන ලෑස්ති වෙන්න මේ විද්‍යා පාඩමක් යනවා කියලා ගුරු ගෙදරින්. ආන්නේ වගේ ශබ්ද ඇති වෙන්නේ මේ ස්වරාලය මගින්. ඊළඟට ශ්වාසනාලය. ශ්වාසනාලය මේ ප්‍රධාන නාස් මාර්ගයේ සිට පැමිණෙන ප්‍රධාන නාලය අපි මෙයාට කියනවා ශ්වාසනාලය. ඊළඟට දුවේ පුතේ මේ ශ්වාසනාලය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා, දෙපැත්තකට බෙදෙනවා, වම් සහ දකුණු කියලා. ඒ දෙකට අපි කියනවා ශ්වාසනාලිකා. ඒ දෙකට අපි කියනවා මොකද්ද? ශ්වාසනාලිකා. දැන් පුතා දුවල පුතාලා පොත එහෙම අරගෙන ලෑස්ති වෙලා නැත්තේ පාඩම් කරලා නේද? දැන් අපි පොත කියවගත්ත දේවල් පොතෙන් ඕගොල්ලෝ එකතු කරගත්ත දේවල් අපි විශ්ලේෂණව බලමු. අපි දුවල පුතාලට ඉන්නේ මේ පොතේ තියෙන දේවල් සරලව කියා දෙන්න. මෙතන ඔබට පේනවා ඇති පාර්ශු. මොකද මේ පෙරහැලි දෙක තියෙන්නේ පාර්ශු අතර. ඔබට දකින්න පුළුවන් අපේ අද මැදිරියේ අපේ ගුරු ගෙදර අද යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා මාත් එක්ක මගේ තනියට. මේ එක පැත්තකින් අපිට බලන්න පුළුවන් පාර්ශු නේද? මේත් අපේ යාළුවෙක් මෙන්න තියනවා දුවේ පුතේ පාර්ශු. පාර්ශු මේ උරස් කූඩුවේ පෙනහැලි ආරක්ෂා කරන්න මෙන්න මේ පාර්ශු මගින්. මේ පාර්ශු ගල් 12ක් අපේ ශරීරයේ අඩංගු වෙනවා. පාර්ශු ගල් 12ක් උඩින් ඉඳන් ගණන් කරොත් අපිට ගණන් කරගන්න පුළුවන් දෙපැත්තේ. ඊළඟට අනුශ්වාස නාලිකා. මේ ශ්වාස නාලයෙන්
ප්‍රධාන ශ්වාසනාලයෙන් ශ්වාසනාලිකා දෙකක බෙදුනා. මේ ශ්වාසනාලිකා දෙක තවත් කුඩා කොටස් වලට අතු වගේ බෙදෙන දුවේ පුතේ. මේ පෙනහැලි දෙකේ අතු බෙදුනා වගේ බෙදෙනවා. ඒකට අපි කියනවා අනුශ්වාසනාලිකා. ඊළඟට ඔබට දකින්න පුළුවන් මෙන්න මෙතන කුඩා ව්‍යුහයක්. මේක නිකන් හරියට මිදි පොකුරක් වගේ. මිදි කාලා තියනවා නේද? මේ මිදි පොකුරක් වගේ තමයි මෙතන තියෙන. ඒකට අපි කියනවා ගර්ත කියලා. ගර්ත කියලා. එහෙනම් දුවේ පුතේ නාස්කුහරෙන් ආරම්භ වෙලා ගර්ත වලින් අවසාන වෙන ශ්වසන පද්ධතියක් අපිට තියෙනවා. ශ්වසන පද්ධතියක් අපිට තියෙනවා. ඊළඟට ගත්තාම දුවේ පුතේ අපේ මම කිව්ව වේලාසන පෙනහැලි දෙකක් තියෙනවා. ඔන්න මගේ දකුණු පැත්තෙන් එක පෙනහැල්ලක් තියෙනවා. මගේ වම් පැත්තෙන් තව පෙනහැල්ලක් තියෙනවා නේද? මේ උරස් කුහරේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මේ පෙනහළු දෙක අභ්‍යන්තරයෙන්. එතකොට අපේ මගේ දකුණු අත පැත්තෙන් තියෙන්නේ දකුණු පෙනහැල්ල, මගේ වම් අත පැත්තෙන් තියෙන්නේ වම් පෙනහැල්ල. හැබැයි දුවල පුතාලට ඕක අනිත් පැත්ත නේද? දුවල පුතාලාගේ වම් අත පැත්තේ තියෙන්නේ දකුණු පෙනහැල්ල. ඔබගේ දකුණු අත පැත්තේ තියෙන්නේ වම් පෙනහැල්ල. එතකොට වම් අත පැත්තේ තියෙනවා දකුණු පෙනහැල්ල, දකුණු අත පැත්තේ තියෙනවා වම් පෙනහැල්ල. මේ පෙනහැල්ල ගැන අපි තව ඉස්සරහට ඉගෙන ගන්නවා. ඊළඟට ප්‍රධාන මේ උරස් කුහරය සහ උදර කුහරය වෙන් කරන ප්‍රධාන මාර්ගය තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඒකට අපි කියනවා මහා ප්‍රාචීරය. මහා ප්‍රාචීරය. අපි ආහාර ජීර්ණ පද්ධතියේදී කතා කරද්දිත් මේ මහා ප්‍රාචීරය කතා කළා. මේ මහා ප්‍රාචීරය ශ්වසන ක්‍රියාවලියට අපිට විශාල දායකත්වයක් දක්වනවා දුව පුතේ. ඊළඟට දැන් මේ සමහර වෙලාවට මුඛ කුහරයත් අපිට වැදගත් වෙනවා නේද? ඔය හෙම්බිරිස්සාවේම හැදිලා ඉන්න වෙලාවට නේද? හෙම්බිරිස්සාවේම හැදිලා ඉන්න වෙලාවට කටින් තමයි එහෙම නැත්නම් මුඛයෙන් තමයි අපිට ශ්වසනය කරන්න වෙන්නේ. එහෙනම් ශ්වසන පද්ධතියට මුඛ කුහරයත් අපිට යොදා ගන්න භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය. මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? මිනිසාගේ ශ්වසන ක්‍රියාවලියට මොනවද ආයත් වෙන්නේ? කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය දුව පුතේ අපි ඉගෙනීමේ පහසුවට අධ්‍යයනය කිරීමේ පහසුවට කොටස් තුනකට බෙදාගෙන තමයි කතා කරන්නේ. මේ කොටස් තුනකට බෙදාගන්නේ දුවේ පුතේ අපේ අධ්‍යයනයේ පහසුවට, ඉගෙන ගැනීමේ පහසුවට. නැතුව මේක අපි ඔන්න දැන් බාහිර ශ්වසනය කරනවා එහෙම කියලා අපි ශ්වසනය කරන්නේ නැහැ. අපි මේ ඉගෙන ගැනීමේ පහසුවට කොටස් තුනකට බෙදලා අපි ඉගෙන ගන්නවා. ඒකේ පළවෙනි අවස්ථාව තමයි පෙනහැලි හා බාහිර පරිසරය අතර වායු සංසරණය. ඒ කියන්නේ අපි කෙටියෙන් කියනවා බාහිර ශ්වසනය. දෙවෙනි කාරණාව තමයි දුවේ පුතේ දෙවෙනි ක්‍රම කතා කරන දෙවෙනි ආකාරය ගර්ත තුල සිදුවන වායු හුවමාරුව. එහෙනම් දෙවෙනි ක්‍රියාවලිය ලෙස අපි කතා කරනවා ගර්ත තුල සිදුවන වායු හුවමාරුව. තුන්වෙනි එක අපිට වැදගත් සෛලීය ශ්වසනය. සෛලීය ශ්වසනය. පෙනහැලි වාතනය වීමේ යන්ත්‍රණය. මේ පෙනහැලි දෙක තිබුණට දැන් මෙච්චර දවසක් අපි හුස්ම ගත්තට අපි නිකන් ඉබේටම හුස්ම ගන්නවා නේද? අපි නිකන් ඉබේටම හුස්ම ගන්නවා. මේ පෙනහැලි දෙක එහෙම තියෙනවා. මගේ මේ පැත්තෙත් ඉන්නවා යාළුවෙක් නේද? ඒ යාළුවා ගුණුත් බලා ගන්න පුළුවන් පෙනහැලි. එතකොට මේ පෙනහැලි තිබුණාට අපි මේ කොහොමද හුස්ම ගන්න කියලා මෙච්චර කාලයක් ඔබ හිතන්නේ නැතුව ඇති. එහෙනම් අපි බලමු අද කොහොමද මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. පෙනහැලි වාතනය වීමේ යාන්ත්‍රණය කියන්නේ පෙනහැලි තුලට කොහොමද වාතය ගමන් කරන්නේ? එක් ක්‍රියාවක් තියෙනවා දුවේ පුතේ. ඒකට අපි කියනවා ආස්වාසය. ආස්වාසය. මොකද්ද මේ ආස්වාස ක්‍රියාවලිය කියන්නේ? බාහිර වාතය අපේ පෙනහැලි ඇතුළට පෙනහැලි තුලට ගමන් කරවා ගැනීමට අපි කියනවා ආස්වාසය කියලා. ඊළඟට තියෙනවා දුවේ පුතේ ප්‍රස්වාසය. මොකද්ද මේ ප්‍රස්වාසය කියන්නේ? ප්‍රස්වාසය කියනවා අපේ පෙනහැලි තුල තිබුණ එහෙම නැත්නම් ශරීරයේ අභ්‍යන්තරයේ තිබුණු වාතය ඉවතට යොමු කිරීම. මේකට අපි කියනවා ප්‍රස්වාසය. එහෙනම් ආස්වාසය ගැන ආස්වාසය කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. ඊළඟට ප්‍රස්වාසය ගැන දැනගත්තා. බලමු අපි එහෙනම් මේ ආස්වාස ක්‍රියාවලියේදී
මොකද්ද සිද්ධ වෙන්නේ? කොහොමද මේ ආස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. බලමු දුවේ පුතේ. ආස්වාස ක්‍රියාවලියේ අන්තර්පාර්ශ්වික පේශි සංකෝචනය වීම. අන්තර්පාර්ශ්වික පේශි. දුවේ පුතේ මම පෙන්නුවා මගේ එක යාළුවෙක්ගෙන් මෙන්න මේ පාර්ශ්ව පිළිබඳව. නේද? මේ තියෙනවා පාර්ශ්ව. මේ පාර්ශ්ව දෙකක් අතර අපේ දැන් මේකේ දුවේ පුතේ මේ සේරම අයින් කරලානේ තියෙන්නේ. අස්ති ටික විතරයි මේ තියෙන්නේ. මේ පාර්ශ්ව දෙකක් අතර තියෙනවා පේශි. මේ පාර්ශ්ව දෙකක් අතර තියෙන පේශි වලින් තමයි මේ පාර්ශ්ව ලිහිල් කරන්නේ සහ සංකෝචනය කරන්නේ. සංකෝචනය කරන්නේ සහ ලිහිල් කරන්නේ මේ පාර්ශ්ව දෙක අතර තියෙන පටකයකින්. මේ පටකය හැදිලා තියෙන්නේ දුවල පුතාලා දන්න කංකාල පේශි වලින්. කංකාල පේශි වලින්. ඔන්න දැන් ඇහුවොත් එහෙම කංකාල පේශි තිබෙන තැනකට උදාහරණයක් දක්වන්න කියලා ඔබට ලියන්න පුළුවන්. පාර්ශ්ව අතර පාර්ශ්ව දෙකක් අතර එහෙම නැත්නම් අන්තර් පාර්ශ්වික පේශි ලෙස තියෙනවා මොනවාද? කංකාල පේශි. ඊළඟට දුවේ පුතේ මහා ප්‍රාචීරයේ පේශි සංකෝචනය වීම. දැන් මේ රූප සටහනෙන් ඔබට පැහැදිලිව පෙන්වන්න පුළුවන්. මේ අන්තර් පාර්ශ්වික පේශි මගින් මේ පාර්ශ්ව ඉහළට ඔසවනවා. එතකොට මහා ප්‍රාචීරයේ මොකද වෙන්නේ? මහා ප්‍රාචීරයේ පේශි සංකෝචනය වෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ හැකිලෙනවා. සංකෝචනය වෙනවා. හැකිලෙනවා. හැකිලෙනකොට මොකද වෙන්නේ? බලමු අපි. පාර්ශ්ව ඉහළට එසවි උරස් තලය ඉදිරියට නිරායනවා. අන්න මොකද්ද වෙන්නේ? පාර්ශ්ව ඉහළට එසවිලා මේ පාර්ශ්ව යුගල ඉහළට එසවිලා උරස් තලය ඉදිරියට ගමන් කරනවා. මේ රූප සටහනෙන් ඔබට ඒක දැක ගන්න පුළුවන්. ඊළඟ ක්‍රියාවලිය තමයි උරස් කුහරයේ පරිමාව වැඩි වෙනවා. උරස් කුහරයේ පරිමාව වැඩි වෙනවා. කොහොමද දුවේ පුතේ මේ උරස් කුහරයේ පරිමාව වැඩි වෙන්නේ? දැන් අන්තර්පාර්ශ්වික පේශි ඉහළ යනවා. මේ අන්තර්පාර්ශ්වික පේශි ඉහළ යනකොට අපේ මහා ප්‍රාචීරය හැකිලෙනවා. මහා ප්‍රාචීරය හැකිලෙනකොට මේ හිස්තන පුරවන්න මේ පෙනහළු දෙක පල්ලෙහාට එන. ඔන්න පෙනහළු පහළට එනකොට පෙනහළු වල පරිමාව වැඩි වෙනවා. පෙනහළු වල පරිමාව වැඩි වෙනවා. පෙනහළු තුල පරිමාව වැඩි වෙනකොට ඔබ දන්නවා සංවෘත පද්ධතියක පරිමාව වැඩි වෙනකොට එහි ඇතුලේ තියෙන පීඩනය මොකද පුතේ වෙන්නේ? පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනකොට පීඩනය වැඩි තැනකින් මේ අඩු තැනට වායුව ගලාගෙන එනවා. වායුව ගලාගෙන එනවා. පීඩනය අඩු තැනකට පීඩනය වැඩි තැනක ඉඳලා වායුව ගලාගෙන ඒම වෙනවා මේ පෙනහළු ඉහිල් වීමේදී මහා ප්‍රාචීරය සංකෝචනය වීමේදී. එහිදී මොකද වෙන්නේ? මේ උරස් කුහරයේ පරිමාව වැඩි වීම ඊළඟට පෙනහැලි වල පරිමාව වැඩි වෙනවා. මා දුවල පුතාලට කිව්වේ පෙනහැලි වල පරිමාව වැඩි වෙනවා. දැන් මේ පෙනහැලි වල පරිමාව වැඩි වුණාම ඔන්න ශ්වසන ක්‍රියාවලිය නේද? අපි දන්නේම නැතුව මේ බාහිර තියෙන වාතය ඔන්න ඇතුල් වෙනවා අපේ පෙනහළු වලට. දුවේ පුතේ කොහෙන්ද මේ අභ්‍යන්තරයට ශරීර අභ්‍යන්තරයට අපේ බාහිර තියෙන වාතය ඇතුල් වෙන්නේ කියලා. ඔබ දන්නවා දැන් ඔබ ඉගෙන ගත්තනේ නේද? ප්‍රධාන කොටස නාස්කුහරය. අපි එහෙනම් බලමු මේ නාස්කුහරය පිළිබඳව. මේ තියෙන දුවේ පුතේ අපේ නාස්කුහරය ඔබට පැහැදිලිව පේනවා ඇති. නාස්කුහරය තියෙනවා. මේ නාස්කුහරේ මෙන්න මෙතන තියෙනවා බාහිර නාස්පුඩුව. මේ නාස්පුඩු දෙකක් අපිට දෙපැත්තේ තියෙනවා. නාස්පුඩු දෙකක් අපිට දෙපැත්තේ තියෙනවා. ඊළඟට මේ නාස්පුඩු වල ඉදිරි කෙළවරේ අපිට දැක ගන්න පුළුවන් රෝම තියෙනවා. ඉදිරි කෙළවරේ මොනවද දුවේ පුතේ තියෙන්නේ? රෝම තියෙනවා. ඒ වගේම මේ නාස්කුහරේ අභ්‍යන්තර අපිච්ඡදය මේ අභ්‍යන්තර අපිච්ඡදය ශ්ලේෂ්මලය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ශ්ලේෂ්මල වලින් වැසිලා තියෙන්නේ. ඇයි මේ ශ්ලේෂ්මල වලින් වැසිලා තියෙන්නේ? ඇයි මේ නාස්පුඩු ඇතුලේ රෝම පිහිටලා තියෙන්නේ? ඒ වගේම දුවේ පුතේ මේ අභ්‍යන්තරයට යනකොට පක්ෂම අපිට දැක ගන්න පුළුවන්. නාස්කුහරයේ අභ්‍යන්තරයට යනකොට පක්ෂම දැක ගන්න පුළුවන්. මේ පක්ෂම වලින් මොනවද කෙරෙන කාර්ය? හොඳයි. අපි බලමුකෝ. දැන් මේ බාහිර වාතය පෙරීමකට ලක් කරනවා. දැන් ඔබ දන්නවා. දැන් බලන්නකෝ. සමහර වෙලාවට gedara වහලේ චුට්ටක් හිල්ලලා තියෙනවා නම් දවල් වෙලාවට එතනින් එන ආලෝක කදම්බයත් එක්ක දැක් ගන්න පුළුවන් මේ නිතරම දඟලන නලියන රොඩු වගේක්.
ඒ කියන්නේ දුවේ පුතේ මේ දූවිලි අංශු තියෙනවා. මේ දූවිලි අංශු අපි නොදැනුවත්වම අපේ ශ්වසන මාර්ගයට ඇතුල් වෙනවා මොන හරහාද? නාසය හරහා. ඉතින් මේ නාසය ඒකට ප්‍රතික්‍රියාවක් යොදලා තියෙනවා. නේද? ඒකට වැට කඩුල්ලක් බැඳලා තියෙනවා. කොහොමද? නාස්පුඩුව ඇතුලේ රෝම වැවිලා තියෙනවා. මේ රෝම නිසා මොකද වෙන්නේ? ටිකක් ලොකු අංශු ලොකු දූවිලි අංශු මේ රෝමවල පැටලෙනවා. පැටලිලා ඉහළට යනවා. ඉහළට යනකොටත් දුවේ පුතේ තවත් අංශු තියෙනවා නම් දූවිලි අංශු ලේසියෙන් මෙයා ඇතුළට යන්න දෙන්නේ නෑ. මොකද කරන්නේ? මේ ශ්ලේෂ්මලය නිසා මේ ශ්ලේෂ්මලයෙන් අර තවත් දූවිලි අංශු අවශෝෂණය කරගන්නවා. ඔය ඉඳලා හිටලා නහයට ඇඟිල්ල එහෙම දාලා කඩලා අයින් කරන්නේ නේද? ඒවා තමයි මේ දූවිලි අංශු ඇතුලේ එකතු වුනහම මේවා අපි ඉවත් කරන්න ඕන. ඊළඟට දුවේ පුතේ මම කිව්වා මේක ඇතුලේ තියෙනවා පක්ෂම. මේ පක්ෂම වලින් මොකද වෙන්නේ? තවත් දූවිලි අංශු තියෙනවා නම් ඒ දූවිලි අංශු පෙරලා තමයි ශ්වසන මාර්ගයේ අභ්‍යන්තරයට මෙයා ගමන් කරවන්නේ. මා ඒ කියපු කාරණා ටික දැන් ඔබට දැක ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ වායු අංශු ගමන් කරන ආකාරය. තාපාරක් බලමු. මේ බාහිර වාතය රෝම වලින් පෙරිලා ශ්ලේෂ්මලයෙන් පෙරිලා පාක්ෂම වලින් පෙරිලා අන්තිමට අපිජීවිකාව හරහා රෝම වලින් පෙරිලා ග්‍රසනිකාව හරහා අපිජීවිකාව හරහා ශ්වසන මාර්ගයට ශ්වාසනාලයට ඇතුල් වෙනවා. දැන් අපි බලමු දුවේ පුතේ මේ ආශ්වාස වාතයේ අපද්‍රව්‍ය ආගන්තුක අංශු ඉවත් වීම සිද්ධ වෙනවා. එහෙනම් මේ නාස් කුහරය තුලදී. තව මොනවද මේ වාතයට සිද්ධ වෙන්නේ? දුවේ පුතේ මේ බාහිර තියෙන වාතයේ උණුසුමයි අපේ ශරීරයේ අභ්‍යන්තරයට අවශ්‍ය උණුසුමයි දෙකක්. ඒක නිසා මේ නාස් මාර්ගය තව ක්‍රියාවලියක් සිද්ධ කරනවා. ඒක තමයි ආශ්වාසය තෙත් වීම. මේ ආශ්වාස වාතයේ තෙත් වීම සිදු කරන්නේ මේ අභ්‍යන්තරයේ තියෙන ශ්ලේෂ්මල පටලෙන්. අභ්‍යන්තරයේ තියෙන ශ්ලේෂ්මල පටලෙන්. ඊළඟට ආශ්වාස වාතයේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට පැමිණීම. දැන් සමහරලාට අපිට දකින්න පුළුවන් දුවේ පුතේ අපි නුවරඑලි පැත්තට ගියොත් එහෙම නේද? වාතය යම් සිසිලසක් තියෙනවා. ඒ කියන්නේ ජල වාෂ්ප ප්‍රමාණය ඒ පරිසරයේ වැඩි. එහිදී අපේ ශරීරයේ අභ්‍යන්තරයට අවශ්‍ය උෂ්ණත්වයට මේ වායු අංශු පවත්වා ගැනීම මේ නාස් කුහරය මගින් සිද්ධ කරනවා. එහෙනම් දැන් අපි ඉගෙන ගත්තා ආශ්වාස වාතය කොහොමද ආශ්වාස කරන්නේ? මේ ආශ්වාස වාතය නාස් මාර්ගයට ඇතුල් වුණාට පස්සේ මේ ආශ්වාස වාතයට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හොඳයි. දැන් අපි කතා කළා ආශ්වාස වාතයේ පෙනහැලි ගැන. මේ තියෙන්නේ පෙනහළු යුගල. මේ පෙනහළු යුගල තියෙන්නේ උරස් කුහරය කියලා මං කිව්වා. මේ උරස් කුහරේ පාර්ශ්ව වලින් මේක ආරක්ෂා වෙලා තියෙනවා. පාර්ශ්ව වලින් ආරක්ෂා වෙලා තියෙනවා මේ පෙනහළු. ඊළඟට ඔබට දැක ගන්න පුළුවන් ආශ්වාස වාතය ඔන්න එනවා නේද? ආශ්වාස වාතය ශ්වාසනාලයට ඊට පස්සේ ශ්වාස නාලිකාවලට අනුශ්වාස නාලිකාවලට ඇවිල්ලා ගර්ත දක්වා මේ වායු අංශු ගමන් කරනවා. මේ වායු අංශු ගමන් කරනවා ඔබට දැක ගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ දැන් මම ඔබට කියනවා දැන් විභාගයේදී අහන්න පුළුවන් ආශ්වාස ක්‍රියාවලිය පහදන්න කියලා ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ආශ්වාස ක්‍රියාවලිය පහදන්න කියලා ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. කොහොමද අපි මේකට පිළිතුරු ලියන්නේ? දැන් මේ ක්‍රියාවලියේ කොටස් මම ඔබට ඉගැන්නුවා. දැන් අපි බලමු මේක පිළිවෙලට කොහොමද ලියන්නේ කියලා. අන්තර්පර්ශික පේශි සංකෝචනයේ වීම. එහෙනම් මුලින්ම සිද්ධ වෙන්නේ දුවේ පුතේ මේ පාර්ශ්ව අතර තියෙන අන්තර්පර්ශික පේශි සංකෝචනය වෙනවා. මේ සංකෝචනය වෙනකොට මොකද වෙන්නේ? කියන්නේ හැකිලෙනකොට මොකද වෙන්නේ? මේ අන්තර්පර්ශික පේශි එකිනෙකට එකතු වෙනවා. එකතු වෙනකොට මහා ප්‍රාචීරයේ පේශි සංකෝචනය සිද්ධ වෙනවා. මේ පාර්ශ්ව ඉහළට යනකොට අපේ බඩ නේද? මහා ප්‍රාචීරය කියන්නේ අපේ අපි සියලු දෙනාම දන්න බඩ කියන කොටස මේක ඇතුළට සංකෝචනය වෙනවා. ඒ ඇතුළට සංකෝචනය වෙනකොට පපු කුහරය එහෙම නැත්නම් මේ පාර්ශ්ව ඉහළ යනවා, පෙනහළු පහත් වෙනවා. පාර්ශ්ව ඉහළට එසවි
උරතලය ඉදිරියට නිරායම. මේ උරතලය කියන්නේ දුවේ පුතේ මේ අපි ඉස්සරහන් ඇල්ලුවාම එතන අපිට අහු වෙන උරතලය නේද? අපිට අත ගන්න පුළුවන්. අපිට උරතලය අපිට දැනගන්න පුළුවන්. එතකොට මේ උරතලය ඉදිරියට නිරායනවා. උරතලය ඉදිරියට නිරායම සිද්ධ වෙනවා. ඊළඟට උරස් කුහරේ පරිමාව වැඩි වෙනවා. උරස් කුහරේ පරිමාව වැඩි වෙනවා. ඊළඟට පෙනහැලි වල පරිමාව වැඩි වෙනවා. අන්න පුතේ වැදගත්ම සිදුවීම මොකද්ද? ගර්ත තුල පීඩනය අඩුවීම. මෙන්න මේ ගර්ත තුල පීඩනය අඩු වුනහම ඇයි ගර්ත තුල පීඩනය අඩු වෙන්නේ? කො කියන්න බලන්න. ඇයි ගර්ත තුල පීඩනය අඩු වෙන්නේ? ඔව්. ගර්ත තුල පීඩනය අඩු වෙන දුවේ පුතේ පෙනහැලි පරිමාව වැඩි වෙනවා. පෙනහැල්ලේ පරිමාව වැඩි වෙනකොට ගර්තය විස්තරණය වෙනවා. ඒ කියන්නේ ගර්තය පළල් වෙනවා. ගර්තය පුළුල් වුනහම මෙහි ඇතුලේ තියෙන පීඩනය අඩු වෙනවා. පරිමාව වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනකොට ඔන්න මුඛ කුහරයෙන් බාහිර වාතය අභ්‍යන්තරයට ගලාගෙන එනවා. ඉතින් දුවේ පුතේ මේ විදිහට පිළිවෙලට ඔබට එකිනෙක කාරණා විදිහට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කරුණු එකතු කරලා ඡේදයක් විදිහට ඔබට පිළිතුරු ලියන්නත් පුළුවන්. ඒ කොහොම ලිව්වත් ඔබට නිවැරදි කාරණා තියෙනවා නම් අපි ලකුණු දීම සිදු කරනවා. ඊළඟට අපි බලමු ප්‍රස්වාස වාතය. ප්‍රස්වාසය කියන්නේ අභ්‍යන්තරයේ දැන් අපි අභ්‍යන්තරයට ගත්ත වාතය ඉවතට පිට කරනවා. ඉවතට පිට කරනවා. එතකොට මේ පිට කිරීමේ යන්ත්‍රණය කොහොමද කියලා බලමු. බලන් දුවේ පුතේ අන්තර්පාර්ශ්වික පේශි ඉහිල් වෙනවා. දැන් අර එකට සංකෝචනය කරගත්ත මේ අන්තර්පාර්ශ්වික පේශි ටික නේද? මේ අන්තර්පාර්ශ්වික පේශි ටික ලිහිල් කරනවා. ලිහිල් කරපු ගමන් ලිහිල් වෙච්ච ගමන් මේ පාර්ශු තිබුණු තත්වයටපත් වෙනවා. තිබුණු තත්වයටපත් වෙන මේ පාර්ශු ටික තිබුණු තත්වයටපත් වෙනවා. ඊළඟට උරතලය හා පාර්ශු පහත් වී මුල් තත්වයට පැමිණීම. මුල් තත්වයට පැමිණෙනවා. මහා ප්‍රාචීරයේ පේශි ඉහිල් වී මුල් තත්වයට පැමිණෙනවා. දැන් මහා ප්‍රාචීරය අපේ මේ මහා ප්‍රාචීරයේ උදර කුහරය ඇතුළට නිරා ගියා. දැන් මොකද වෙන්නේ? ඒක මේ අන්තර්පාර්ශ්වික පේශි ලිහිල් කිරීමත් එක්ක මේ උදර කුහරය ආයි තිබුණු තත්වයටපත් වෙනවා. උරස් කුහරයේ පරිමාව අඩු වෙනවා. අන්න දුවේ පුතේ දැන් මොකද වෙන්නේ? මේ පාර්ශු මගින් පාර්ශු පාත්විය මගින් මේ ඇතුලේ පීඩන සංකෝචනයක් කරනවා පෙනහැලි වලට. එතකොට පෙනහැලි වල පරිමාව අඩු වෙනවා. එයා මොකද කරන්නේ? පෙනහැලි පරිමාව අඩු කරගන්නවා. පෙනහළු වල පරිමාව අඩු කරගත්තාම දැන් මේක වහාම ගර්තයට දැනෙනවා. ගර්තය මොකද කරන්නේ? ගර්තයේ පරිමාව අඩු වෙනවා. දැන් පරිමාව අඩු වෙනකොට දුවේ පුතේ මොකද වෙන්නේ? පීඩනය වැඩි වෙනවා. එහෙනම් වායුගෝලයේ පීඩනයට වඩා ගර්ත ඇතුලේ පීඩනය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ගර්ත ඇතුලේ පීඩනය වැඩි වුනහම එහෙනම් මොකද වෙන්නේ? මේ ඇතුලේ තියෙන වාතය ඉවතට ගමන් කරනවා. මේකට දුවේ පුතේ අපි විශේෂ මහන්සියක් ගන්න ඕනේ නැහැ. දැන් අපි ආශ්වාස කරන්න පොඩි මහන්සියක් ගන්න ඕන. නමුත් අභ්‍යන්තරයේ තියෙන වාතය එළියට දාන්න අපිට මහන්සි වෙන්න ඕනේ නැහැ. පෙනහැලි තුල ඇති වාතය ශ්වාසනාලය ඔස්සේ නාස් කුහරය තුලින් පිටතට ගමන් කරයි. මේක තමයි දුවේ පුතේ වන්න පෙනහැලි වාතනය වීමේ යන්ත්‍රණයේදී ප්‍රස්වාසයේ ක්‍රියාවලිය. අපි බලමු ඔක තවත් රූප සටහනකින් පැහැදිලිව ඔබට දැන් දකින්න පුළුවන් මේ අභ්‍යන්තර වාතය ඉවතට ගමන් කරන ආකාරය. පෙනහැලි තුලින් අභ්‍යන්තර වාතය ඉවතට ගමන් කරන ආකාරය ඔබට දැන් දැක ගන්න පුළුවන්. දැන් අපිට දැක් ගන්න පුළුවන් දුවේ පුතේ මේ ප්‍රස්වාස ක්‍රියාවලිය නාසය හරහා වාතය ඉවතට ගමන් කරන ආකාරය. තව පාරක් අපි බලමු. ඔන්න මේ නාසය හරහා අභ්‍යන්තර වාතය ඉවතට ගමන් කරනවා. මේ අභ්‍යන්තරයේ තිබුණු වාතය පිටතට එනකොට මොනවද මේ වාතයේ තියෙන්න පුළුවන්? කියන්න බලන්න මොනවද වාතයේ තියෙන්න පුළුවන් කියලා. ඔව්. කාබන් ඩයොක්සයිඩ් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජල වාෂ්ප විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා තමයි අපි සාමාන්‍යයෙන් අපි කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා හුස්ම පිට ගන්නකොට කණ්ණාඩියේ පටලයක් වගේ ජල වාෂ්ප බැඳෙනවා දුල පුතාලා දැකලා ඇති. දැන් ඒ වගේම ප්‍රස්වාස ක්‍රියාවලිය පැහැදිලි කරන්න කියලා දුල පුතාලට ප්‍රශ්නයක් දුන්නොත් අපිට පුළුවන් වෙන්න ඕන ඒ සඳහා
පිළිතුරක් ලස්සනට පෙළ ගස්සන්නේ. අපි බලමු දුවේ පුතේ මේ ප්‍රස්වාස ක්‍රියාවලිය කොහොමද පෙළ ගස්සන්නේ කියලා. අන්තර්පාර්ශ්වික පේශී හා මහා ප්‍රාචීරයේ පේශී ඉහිල් වී මුල් තත්වයටපත් වෙනවා. මේක පුතේ ඉදිරියට එන්නේ නැහැ. ඉදිරියට නිරන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? මුල් තත්වයටයිපත් වෙන්නේ. එහෙනම් අන්තර්පාර්ශ්වික පේශී සහ මහා ප්‍රාචීරයේ පේශී ඉහිල් වී මුල් තත්වයටපත් වෙනවා. මුල් තත්වයටපත් වෙනවා. දෙවෙනි කාරණාව උරතලය හා පාර්ශ්ව පහත් වී මුල් තත්වයටපත් වෙනවා. දැන් සමහර වෙලාවට පිළිතුරු ලියනකොට දුවලා පුතාලා මේක ඉදිරියට නිරායනමයි කියලා ලියනවා. එතකොට දුවේ පුතේ ඒක වැරදි. ඉදිරියට නිරායන්නේ නැහැ. මුල් තත්වයටයි ප්‍රස්වාස ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. උරස් කුහරයේ පරිමාව අඩුවීම. උරස් කුහරයේ පරිමාව අඩු වෙනවා. උරස් කුහරයේ පරිමාව අඩු වෙනකොට දුවලා පුතාලා දන්නවා පෙනහැලි වල පරිමාව අඩු වෙනවයි කියලා. ඊළඟට ගර්ත තුල පීඩනය වැඩි වෙනවා. ගර්ත තුල පීඩනය වැඩි වෙනකොට මොකද්ද සිදුවෙන ක්‍රියාවලිය? පෙනහැලි තුල තියෙන වාතය ශ්වාසනාලය ඔස්සේ නාස්කුහරය තුලින් පිටතට ගමන් කරනවා. හොඳයි දුවේ පුතේ. මේ දැන් ඉතින් ඔය වාඩි වෙලා හිටිය ඇති උතන්ට වෙලා පොඩ්ඩක් ඔක්කොම නැගිටින්නකො බලන්න. හරි. මේ මොකද අපේ ශරීරයේ තියෙන පද්ධතියක් ගැන අපි මේ කතා කරන්නේ. අපි මේ ක්‍රියාවලිය ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පොඩ්ඩක් බලමු. හොඳයි. හොඳින් නැගිටලා හිටගෙන ඔබ එක අතක් තියාගන්න ඔබේ උරසට, අනිත් අත තියාගන්න ඔබේ උදරයට. දැන් බලන්න ගැඹුරු ශ්වසනයක් ඉහළට ගන්න. එතකොට මොකද වෙන්නේ බලන්න. පපු කුහරය ඉදිරියට නිරායනවා. උදර කුහරය ඇතුළට ගමන් කරනවා. දැන් මේ ඔබ අල්ලාගෙන ඉන්න හුස්ම එකපාරටම අතහරින්න. දැන් මොකද උනේ? මේ කොටස් දෙකම තිබුණු තත්වයටපත් වුණා. තිබුණු තත්වයටපත් වුණා. අම්මලා තාත්තලා බලාගෙන හිටියට කමක් නැහැ. පොඩ්ඩක් නැගිටලා කරලා බලන්න. ආයි නැවතත් මෙන්න මේ ක්‍රියාවලිය දුවේ පුතේ සම්මා සතියෙන් කළොත් භාවනාවකටත් යොමු වෙන්න පුළුවන්. ඒ භාවනාවට අපි කියනවා මොකද්ද? ආනාපාන සති භාවනාව කියලා. මේ ශ්වසනය පිළිබඳව සම්මා සතියෙන් සිහියෙන් ශ්වසනය කිරීම තමයි වැදගත් වෙන්නේ. දුවලා පුතාලා දන්නවද? මේ අපේ පෙනහැලි තුලට සාමාන්‍යයෙන් නිරෝගී වැඩිහිටි පුද්ගලයෙක්ගේ පෙනහැලි ධාරිතාව සාමාන්‍යයෙන් මිලිලීටර 5800 ඉඳලා 6000 දක්වා. ඒ කියන්නේ ලීටර 5.8ක විතර ඉඳලා 6 දක්වා දුරකට ගමන් කරනවා. ඒ වගේම තමයි දුවල පුතාලා දැනගන්න ඕන මේ සම්පූර්ණ පරිමාව අපි කවදාවත් හුස්ම ගන්නෙ නැහැ. මේ සම්පූර්ණ පරිමාව අපි පෙනහැල්ලු ඇතුළට දාගන්නේ නැහැ කියලා. ඒක දාගන්නවයි කියලා කියන්නේ මේ හිත දියුණු කළ පුජ්‍යලය පමණයි. මොකද අපි සම්මා සතියෙන් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිදු කරන්නේ නැහැ. ඒකටත් කම්මැලි වෙලා නේද? හොඳයි. දැන් මම මේ ක්‍රියාවලිය ඔබට පෙන්වන්න පුංචි මෙවලමක් ගෙනාවා. අපි බලමු මේක. මේක ඔබේ ගෙදරදී හදා ගන්න පුළුවන් නේද? බෝතලයක් අරගන්නවා. බැලුම් පටලයක් යොදා ගන්නවා. ඊළඟට තව මොන හරි බට දෙකක් අරගෙන මේ සංවෘත පද්ධතියක් වෙන්නේ. අපි කියන්නේ සීල් කරගන්නවයි කියලා. මේ ඇතුළ සංවෘත කරගන්නවා දුවේ පුතේ. දැන් මේ අපි හදන්නේ මේ පෙනහළු වල පරිමාව වැඩි වෙනකොට මේ ඇතුළට බාහිර වාතය එනවයි කියලා පෙන්වන්නේ. මේ තියෙන බැලුම් පටලෙන් මම මොකද කරන්නේ? මේ අභ්‍යන්තර පරිමාව වැඩි කරනවා. මේ බෝතලේ ඇතුලේ තියෙන පරිමාව වැඩි කරනවා. ඔන්න බලන්න වෙන්නේ මොකද්ද කියලා. දුවල පුතාලට පේනව නේද? මම මේ පරිමාව වැඩි කරනකොට ඇතුලේ තියෙන මේ බැලුම් බෝල දෙක පිම්බෙනවා. ඒ කියන්නේ මොකද දුවේ පුතේ වෙන්නේ? පෙනහළු තුලත් සිද්ධ වෙන්නේ ඔන්න මේ ක්‍රියාවලියමයි. පෙනහළු තුල සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලියමයි. මහා ප්‍රාචීරය සංකෝචනය වෙලා පෙනහළු ධාරිතාව වැඩි වෙනකොට මේ ඇතුළට වාතය ගමන් කරනවා. නේද? පොඩි සෙල්ලමට වගේ දැන් මේ ගෙදරට වෙලා නිකන් ඉන්නකොට නේද? ගෙදරට වෙලා නිකන් නෙමෙයි. ඉතින් අපේ දුවල පුතාලා පාඩම් කරනවා ඇති, අම්මලාට ගොඩක් උදව් කරනවා ඇති. ඒ අතරතුර මේ වගේ නේද පොඩි නිර්මාණات කරන්න. මේ වගේ නිර්මාණ කළා ඔබ ඉස්කෝලේ පටන් ගන්න දවසට ගෙදරට ගිහිල්ලා පෙන්වන්න පුළුවන්. මේ ඉස්කෝලේ පටන් ගන්නකොට
ගෙදර ඉඳන් හදාගත්තු දේවල් පාසලට ගිහිල්ලා දෙන්න පුළුවන්. දැන් අපි දුවේ පුතේ ගැටලුවක් කතා කරන්නට පෙර මම කැමති ගර්ත තුල සිදුවන වායු හුවමාරුව ගැන කතා කරන්න. ගර්ත තුල සිදුවන වායු හුවමාරුව. ඒ කියන්නේ අපේ තිබෙන දෙවන අවස්ථාව ගර්ත තුල සිදුවන වායු හුවමාරුව. දැන් අපි කතා කළානේ නේද? පෙනහළු වල පරිමාව වැඩි වෙනකොට මම කිව්වා ගර්ත තුල පරිමාව වැඩි වෙනවා. ගර්ත තුල පරිමාව වැඩි වෙනකොට ගර්ත තුල තියෙන පීඩනය අඩු වෙනවා. ඔන්න පිටතින් වාතය ඇතුළට එනවා. පෙනහළු සංකෝචනය වෙනකොට ගර්ත සංකෝචනය වෙනවා. ගර්ත සංකෝචනය වෙනකොට එහි පීඩනය වැඩි වෙනවා. ඔන්න ඇතුළේ තියෙන වායුව ඉවතට ගමන් කරනවා. දැන් මේ ක්‍රියාවලියට වඩා තව මොනවද වෙන්නේ? අපි බලමු ගර්ත පිළිබඳව. මේ ගර්ත හැදිලා තියෙන ගර්ත වලට එන්න පෙර අපිට දැක ගන්න පුළුවන් කාටිලේජ මුදු මගින් අනුශ්වාස නාලිකා පිහිටන ආකාරය. මේ ශ්වාස නාලිකා කාටිලේජ මගින් දුවේ පුතේ අල්ලගෙන තමයි ඉන්නේ. මේවට හැකිලෙන්න දෙන්නේ නැතුව තදින් අල්ලාගෙන ඉන්නේ මේ කාටිලේජ මගින්. දැන් මේ දුවේ පුතේ අපි කතා කරන්නේ ආශ්වාස ක්‍රියාවලිය. එතකොට ආශ්වාස ක්‍රියාවලියේදී ගර්ත ක්‍රියාත්මක වන ආකාරය දැන් ඔබට දැක් ගන්න පුළුවන් වායු ධාරා වායු මේ ගර්ත තුලට ගමන් කරනවා. කොහොමද මේ ගර්ත තුලට ගමන් කරන්නේ? පෙනහළු ප්‍රසාරණය වෙනවා. ගර්ත ප්‍රසාරණය වෙනවා. ගර්ත ප්‍රසාරණය වෙනකොට මේ අභ්‍යන්තර ගර්ත කුටීරවල පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට පීඩනය අඩු වෙලා මේ ඉවත තියෙන වාතය ඇතුළට ගමන් කරනවා. මේ වගේම ක්‍රියාවලියක් බලමු ප්‍රශ්වාසයේදී. ප්‍රශ්වාස වාතයේදී සිද්ධ වෙන්නේ මේ ගර්ත සංකෝචනය වෙනවා. ගර්ත සංකෝචනය වෙනකොට මේ ආකාරයට මේ ගර්ත ඇතුලේ තිබුණු වාතය ඉවතට ගමන් කරනවා. දුපුතේ මේ ගර්ත බිත්ති හැදිලා තියෙන්නේ අපිච්ඡද පටකයකින්. මේ අපිච්ඡද පටකව තමයි මේ ගර්ත බිත්තිය ඇතුළ ආස්තරණය කරන්නේ. මේකේ පක්ෂම වගේ ව්‍යුහයන් අපිට දැක ගන්න පුළුවන්. ඒවා වැදගත් වෙනවා මේ දූවිලි අංශු මේ ගර්ත බිත්ති වලට ඒම වළක්වීම සඳහා. දැන් අපි බලමු මිනිසාගේ ශ්වසන පෘෂ්ඨය. දෙපුතේ මොකද්ද මේ අපේ ශ්වසන පෘෂ්ඨය කියන්නේ? අපේ ශ්වසන පෘෂ්ඨය තමයි ගර්ත බිත්තිය. එහෙනම් මේ ගර්ත බිත්තිය තුලදී මොකද්ද මේ ශ්වසනයට සිද්ධ වෙන්නේ කියලා බලමු. මේ ඔබට දැක් ගන්න පුළුවන් ගර්තයක් මේ ගර්ත බිත්තිය ඊළඟට එතනින් වහාම මේ ගර්තයේ ළඟින්ම තියෙනවා රුධිර කේශනාලිකා. ඔබ පෙර දැක්කනේ මේ ගර්තය වටා තියෙනවා මොනවද? රුධිර කේශනාලිකා විශාල ප්‍රමාණයක්. මේ රුධිර කේශනාලිකා විශාල ප්‍රමාණයක් තියෙන්නේ ඇයි? මේ වායු ගෝලයේ තියෙන වාතයේ තියෙන ඔක්සිජන් මේ රුධිරයට අවශෝෂණය කරගන්න. මේ ඒ ක්‍රියාවලිය තමයි අපි මෙතනදී කතා කරන්නේ. එතකොට කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේ ක්‍රියාවලිය ශ්වසන ක්‍රියාවලිය ගර්තය සහ රුධිර කේශනාලිකා අතර සම්බන්ධතාවය ඇති වෙන්නේ දුවේ පුතේ විසරණය මගින්. විසරණය කියන්නේ මොකද්ද? වැඩි තැනක සිට අඩු තැනට ගමන් කිරීම. එහෙනම් ගර්තය ඇතුලේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි. මේ රුධිර කේශනාලිකාවේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. එතකොට මොකද වෙන්නේ? මේ වැඩි තැනක ඉඳලා අඩු තැනට ඔක්සිජන් ගමන් කරනවා. මේ ක්‍රියාවට කියනවා අපි විසරණය කියලා. ඊළඟට මේ රුධිර කේශනාලිකාවේ ඉඳලා එන රතු රුධිරාණු වල තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. ඒ වැයෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි. ඒක නිසා එහි තියෙන කාබන් ඩයොක්සයිඩ් විසරණය වෙනවා ගර්ත තුලට. දුවේ පුතේ මේ රතු රුධිරාණු වල විශේෂයෙන් තියෙනවා හිමොග්ලොබින් කියන වර්ණකය. මේ හිමොග්ලොබින් හරිම කැමති ඔක්සිජන් වලට. එහෙනම් මේ ඔක්සිජන් අවශෝෂණය කර ගැනීමේ යන්ත්‍රණය තමයි මේ විසරණය. ඒකට කැමැත්ත වැඩි වෙන්නේ මේ හිමොග්ලොබින් කියන වර්ණකය නිසා. ඔබට දැක් ගන්න පුළුවන් මේ හිමොග්ලොබින් කියන වර්ණකය නිසා. දැන් බලමු මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය. ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඉවතට යනවා. ඉවත තියෙන ඔක්සිජන් ඇතුළට එනවා. ඒ වගේම මේ රතු රුධිරාණු වල අරගෙන එන කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරනවා. ගර්ත ඇතුලේ තියෙන ඔක්සිජන් රතු රුධිරාණු වලට එකතු කරනවා.
කවුද එතකොට මේ රතු රුධිර අණු වල තියෙන ඔක්සිජන් ලබා ගන්නේ? හිමොග්ලොබින් කියන වර්ණක. එයා හැවරි කැමති මේ ඔක්සිජන් වලට. දැන් දුවේ පුතේ මම කිව්වනේ මේ අපේ මුලදී පාඩම් පටන් ගනිද්දී මම කිව්වනේ රුධිර සංසරණ පද්ධතියත් මේකට සම්බන්ධයි කියලා. අනුශාස නාලිකාවලට කොහෙන්ද මේ රුධිරය අරගෙන එන්නේ? අපි බලමු මේ රුධිරය මොනවද දුවේ පුතේ තියෙනවා කිව්වේ? කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි කිව්වා. ඒ කියන්නේ අපේ ප්‍රශ්වාසය කළ එහෙම නැත්නම් සෛල තුල සිදු කරන ශොසනය මගින් නිපදවන අපවායු කාබන් ඩයොක්සයිඩ් කෘත වායු ටික තමයි ඔන්න දැන් මේ අරගෙන ඉන්නේ. මේවා කොහෙටද අරගෙන ඉන්නේ? පෙනහළු වලට. පෙනහළු වලට අරන් ඉන්නේ මෙන්න මේ හෘදේ. මෙන්න මේ මහා ධමනිය. මේ මහා ධමනියට කියනවා දුවේ පුතේ අපි පුප්පුෂීය මහා ධමනිය කියලා. අපිට දැක් ගන්න පුළුවන් පුප්පුෂීය මහා ධමනිය. එතකොට පුප්පුෂීය මහා ධමනියට මේ කාබන් ඩයොක්සයිඩ් කෘත රුධිරය මුළු ශරීරයෙන් අරගෙන යනවා. තව ශිරා දෙකකින් මේ ශිරාවට අපි කියනවා උත්තර මහා ශිරාව, මේ ශිරාවට අපි කියනවා අදර මහා ශිරාව. අපි මේ ක්‍රියාවලිය බලමු. මේ සම්බන්ධයෙන් ඔබට රුධිර සංසරණ පද්ධතියේදී තවත් වැඩි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඔන්න දැන් මෙන්න මේ ඔබට දකින්න පුළුවන් මේ ඉහළින් තියෙන පුප්පුෂීය ශිරා දෙක මගින් මේ පැත්තේ තියෙනවා දකුණු පුප්පුෂීය ශිරාව, මේ පැත්තෙන් තියෙනවා වම් පුප්පුෂීය ශිරාව. මේ දෙකෙන් පෙනහළු දෙකට රුධිරය අරගෙන එනවා. මේ අරගෙන එන රුධිරය තමයි දුවේ පුතේ කේශනාලිකා මගින් ගර්ථයේ බිත්තියට සම්බන්ධ වෙලා එහි තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික ගර්ථවලට දීලා ඒ ගර්ථවල තියෙන ඔක්සිජන් රුධිරයේ තියෙන හිමොග්ලොබින් මගින් එකතු වෙලා ඔන්න බලන්න කොහෙට දෙන්නේ කියලා පුප්පුෂීය ශිරාවලට. පුප්පුෂීය ශිරාවලට පැමිණෙනවා. පුප්පුෂීය ශිරාවලට පැමිණුණාට පස්සේ මුළු දේහය පුරා මේ පිරිසිදු රුධිරය සංක්‍රමණය කරනවා, ගෙන යනවා. දැන් අපි බලමු කාර්යක්ෂම වායු හුවමාරුවක් සඳහා මේ ගර්ථ සැකසීලා තියෙන්නේ කොහොමද කියලා. අපි හැමදාම කතා කරනවානේ කාර්යක්ෂමතාවය පිළිබඳ. එහෙනම් අපි බලමු මේ ගර්ථ කොහොමද කාර්යක්ෂම වායු හුවමාරුවක් සඳහා ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ පුප්පුෂීය ශිරා මගින් හෘදය වෙතට පිරිසිදු රුධිරය රැගෙනනවා. ඉන්න අනතුරුව මේ පිරිසිදු රුධිරය මුළු දේහය පුරාම සංස්ථානික මහා ධමනියෙන් ගමන් කරනවා. ඊළඟට අපි බලමු දුවේ පුතේ මේ ගර්ථයක කාර්යක්ෂම වායු හුවමාරුවක් සඳහා ගර්ථයක් කොහොමද හැදිලා තියෙන්නේ, හැඩ ගැසී තියෙන්නේ කියලා. ගර්ථ බිත්තිය තුනී වෙනවා. මේ ඔබට දකින්න පුළුවන් මේ ගර්ථ බිත්තිය ඊටාම තුනී. එහෙනම් ගර්ථ බිත්ති තුනී වෙනකොට මොකද වෙන්නේ? මේ හරහා විසරණය වෙන්න ලේසි වෙනවා. ඉන් අනතුරු ගර්ථ බිත්ති තෙත්ත පවතීම. මේ දුවේ පුතේ මේ රුධිර කේශනාලිකා සහ ගර්ථ බිත්ති අතර පුංචි ශ්ලේෂ්මල පටලයක් තියෙනවා. ඒ ශ්ලේෂ්මලය නිසා තෙත් වීමක් අපිට දක්නට ලැබෙනවා. ඊළඟට රුධිර කේශනාලිකා ජාලයක් තිබීම. ඔබ මං හිතන්නේ දැක්කා මීට පෙර රූප සටහන් වල මේ ගර්ථ රුධිර කේශනාලිකා වලින් වැසිලා තියෙනවා. මේ ගර්ථ වලට කියනවා වායුකෝෂ කියලාත් අපි නම් කරනවා මේ ගර්ථ. වාතකෝෂ රාශියක් පිටින් වාතකෝෂ කියන්නේ දුවේ පුතේ මේ ගර්ථ වලට. එහෙනම් ගර්ථ රාශියක් පිහිටනවා අපේ ශරීරයේ පෙනහළු තුල. දැන් ඔබට දැක් ගන්න පුළුවන් පෙනහළු වල විස්තරණය වීම, ඒ වගේම හැකිලීම, වායුව ඇතුළට ගමන් කිරීම. මේ ගර්ථ තුලට ඔක්සිජන් එනවා. මේ එන ඔක්සිජන් රුධිරය මගින් ලබා ගන්නවා. රුධිරය මගින් ගෙනෙන කාබන් ඩයොක්සයිඩ් ගර්ථ තුලට නැවත ලබා දෙනවා. මේ ක්‍රියාවලිය අපිට දැක් ගන්න පුළුවන්. මේ ක්‍රියාවලිය තමයි පෙනහළු වලදී මේ ශ්වසනයේදී පෙනහළු තුල සහ ගර්ථ තුල සිදුවන ක්‍රියාව. දැන් මම කැමති ඔබට පුංචි ගැටලු කීපයක් ඉදිරිපත් කරන්න. බලන්න ගර්ථ හා රුධිර කේශනාලිකා අතර වායු හුවමාරුව සිදුවන ක්‍රියාවලිය හඳුන්වන්නේ කුමන නමකින්ද? උතාලට පුළුවන් ද ලියන්න. දෙවෙනි එක මිනිසාගේ ශ්වසන පෘෂ්ඨය නම් කරන්න. ඔන්න අපි පිළිතුරුත් බලාගෙන යමු ඔහොම. ඊළඟට මම කැමතියි දුවේ පුතේ ඔබත් එක්ක ශ්වසන පද්ධතියේ මූලික කොටස් ටික මම මුලදී කිව්වා අපි මුලින්ම කතා කරේ ශ්වසන පද්ධතියට අයත් ඒ සියලුම කොටස් ඒ කියන්නේ ශ්වසන ක්‍රියාවලියට සහයෝගය දෙන සියලුම කොටස් ටික දැන් අපි කතා කරනවා ශ්වසන පද්ධතියට අයත් මූලික කොටස් ටික.
නාස්කුහරය, ග්‍රසනිකාව, ස්වරාලය, ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුශ්වාසනාලිකා, ගර්ත සහ පෙනහලු. දැන් අපි බලමු දුවේ පුතේ මොකද්ද මේ ශ්වසනය කියන්නේ කියලා. දැන් මෙච්චර වෙලා කතා කරේ අපි මේ ශ්වසන ක්‍රියාවලියට වැදගත් වායු හුවමාරු වන ආකාරය. දැන් තමයි එහෙනම් අපි ශ්වසනය කියන්නේ මොකද්ද කියලා කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම මොකද්ද මේ ශ්වසනය කියලා කියන්නේ? දැන් මෙච්චර දවසක් ආශ්වාස ප්‍රශ්වාසය කළානේ. එහෙනම් මොකද්ද මේ ශ්වසනය කියලා කියන්නේ? බලන්න දුවේ පුතේ සජීවී සෛල තුල සරල කාබනික සංයෝග ඔක්සිකරණය වීමෙන් ජීව ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමේ ක්‍රියාවලියට අපි කියනවා ශ්වසන ක්‍රියාවලිය කියලා. මේ ශ්වසන ක්‍රියාවලිය දුවේ පුතේ පරිවෘත්තීය ක්‍රියාවලියක්. පරිවෘත්තීය ක්‍රියාවලියක් කියන්නේ දුවේ පුතේ සෛලවල සිදුවන රසායනික ක්‍රියාවලියකට අපි කියනවා පරිවෘත්තීය ක්‍රියා කියලා. පරිවෘත්තීය ක්‍රියාවකින් මොකද්ද සිද්ධ වෙන්නේ? බහිස්රාවී ඵල නිෂ්පාදනය වෙනවා. බහිස්රාවී ඵල නිෂ්පාදනය වෙනවා. එතකොට මේ ශ්වසන ක්‍රියාවලියේ බහිස්රාවී ඵලයක් තියෙනවද? ඔව්. ඒ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ශ්වසන ක්‍රියාවලියේ සිද්ධ වෙන බහිස්රාවී ඵලයක්. එහෙනම් ශ්වසනය කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලියක්. සෛලීය ශ්වසනය. මොකද්ද මේ සෛලීය ශ්වසනය කියලා කියන්නේ? සෛලීය ශ්වසනය කියලා කියනවා දුවේ පුතේ රුධිරයට විසරණය වූ ඔක්සිජන් දේහ සෛල තුලදී සරල කාබනික සංයෝගය. ඒ කියන්නේ ග්ලූකෝස් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට අපි කියනවා සෛලීය ශ්වසනය කියලා. දැන් මේ ඔබට දැක් ගන්න පුළුවන් මේ ආහාර ජීර්ණ පද්ධතියේ ශුද්ධ අංගුලිකා මගින් තමයි රුධිරකේශ නාලිකාව වලට ග්ලූකෝස් අවශෝෂණය කරගන්නේ. මේ අවශෝෂණය කරගත්ත ග්ලූකෝස් සය තුලට ගෙනියනවා. ඒ වගේම ගර්ත තුලදී රුධිරකේශ නාලිකා මගින් ලබාගත් ඔක්සිජන් හිමොග්ලොබින් මගින් ලබාගත් ඔක්සිජන් ටිකත් අරගෙන යනවා සෛලවලට. මේ දෙන්න එකතු වෙලා වුණ සෛලීය ශ්වසනය සිදු කළා ශක්තිය නිෂ්පාදනය කරනවා. මේ ශක්තිය නිෂ්පාදනයේ ක්‍රියාවලිය එහෙම නැත්නම් සෛලීය ශ්වසනය කරන ක්‍රියාවලිය දෙආකාරයකින් අපිට හඳුන්වන්න පුළුවන්. එකක් තමයි ස්වායු ශ්වසනය, අනික තමයි නිර්වායු ශ්වසනය. ස්වායු ශ්වසනය, සවායු ශ්වසනය කියපු ගමන් ඔබට දැක් ගන්න තේරුම් ගන්න පුළුවන් වායු සහිතයි කියන එක. නිර්වායු ශ්වසනය කියන්නේ දුවේ පුතේ වායුවක් අවශ්‍ය නැහැ. එහෙනම් මොකද්ද මේ ප්‍රධාන වායුව? ඔක්සිජන්. අපි බලමු එහෙනම් සෛල තුලදී ඔක්සිජන් වායුව ඇති විට සිදුවන ශ්වසනයට අපි කියනවා ස්වායු ශ්වසනය. බලන්න මෙතන තියෙනවා ඔබ දැක් ගන්න පුළුවන් ග්ලූකෝස් ඔක්සිජන් සමග එකතු වෙලා කොහෙද එකතු වෙන්නේ? මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියම තුලදී. සෛලයේ තියෙන මයිටොකොන්ඩ්‍රියමට අපි කියනවා ජව පොළ කියලා. මේකෙදී එකතු වෙලා ශක්තිය නිෂ්පාදනය කරනවා. අපි ඒක සමීකරණයක් විදිහට ලියන්න පුළුවන් දුවේ පුතේ. ග්ලූකෝස් ඔක්සිජන් සමග එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් ජලය සහ ශක්තිය පිට කරනවා. මෙතන තියෙනවා ප්‍රතික්‍රියක, මේ පැත්තේ තියෙනවා ප්‍රතිඵල. අපි බලමු මේක. මෙන්න සමීකරණයකින් අපිට මේක ඉදිරිපත් කරන්න පුළුවන් රසායනික සමීකරණයකින්. බලන්න. ග්ලූකෝස්, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, ජලය සහ ශක්තිය. දුපිට දැන් මෙහෙම සමීකරණයක් අපි තුලනය කරන්න ඕන. මේ ප්‍රතික්‍රියාව අපි තුලනය කරලා දක්වන. කොහොමද තුලනය කරන්නේ? අපි බලමු. මේ පැත්තේ තියෙන ප්‍රතික්‍රියක පැත්ත කියනවා මේ පැත්තට. අර පැත්ත කියනවා ප්‍රතිඵල කියලා. එහෙනම් ප්‍රතික්‍රියක වලට සහභාගී වෙන පරමාණුත් ප්‍රතිඵලවල ලැබෙන පරමාණුත් සමාන වෙන්න ඕන. එහෙනම් බලමු මේ පැත්තේ කාබන් 6ක් තියෙනවා. එහා පැත්තේ තියෙන පුතේ කාබන් 1යි. මේ පැත්තේ තියෙනවා හයිඩ්‍රජන් 12ක්. අර පැත්තේ තියෙන හයිඩ්‍රජන් 2යි. මේ පැත්තේ තියෙන ඔක්සිජන් 6යි. මේ 2යි 8ක්. එහා පැත්තේ තියෙනවා ඔක්සිජන් 2යි 1යි 3ක්. එහෙනම් මෙතන මොකක් හරි අඩුවක් තියෙනවා. බලමු අපි මේ අඩුව පුරවන්නේ කොහොමද කියලා. අන්න අපි දානවා මේ කාබන් ඩයොක්සයිඩ් ඉදිරියෙන් 6ක්. ඒ මොකද 6ක් දැම්මේ? මෙන්න මෙතන කාබන් පරමාණු 6ක් තියෙනවා. එහෙනම් මෙතනට කාබන් පරමාණු සමාන වෙන 6ක් දැම්මහම දුවේ පුතේ අපිට ලැබෙනවා කාබන් 6ක්. කාබන් 6ක් ලැබෙනවත් එක්ක මෙතන ඔක්සිජන් 12ක් ලැබෙනවා. ඊළඟට අපි බලනවා හයිඩ්‍රජන් මෙතන 12ක් තියෙනවා. මෙතන තිබුණේ හයිඩ්‍රජන් 2යි. එහෙනම් අපි මොකද කරන්නේ? මෙතනට 6ක් දානවා. එතකොට ඔන්න හයිඩ්‍රජන්
12ක් වෙනවා. හයිඩ්‍රජන් 12ක් වෙනකොට දැන් බලමු මේ පැත්තේ තියෙන ඔක්සිජන් සංඛ්‍යාව. මෙතන ඔක්සිජන් 6 වරක් 2 12යි. මෙතන 6යි. ඔක්සිජන් 18ක් වෙනවා. එහෙනම් අපි මෙතන ඔක්සිජන් මේ ප්‍රතික්‍රියක වලට සහභාගී වෙච්ච ඔක්සිජන් වලට 6ක් දානවා. දැන් පුතේ මේ ශ්වසන ක්‍රියාවලිය සෛලීය ශ්වසනයේ ශක්තිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ අපි ලියාගන්න රසායනික සමීකරණය තුලිත රසායනික සමීකරණය තමයි දැන් ඔබට දකින්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි බලමු නිර්වායු ශ්වසනය. නිර්වායු ශ්වසනය කියන්නේ දුවේ පුතේ ජීවී සෛල තුල ඔක්සිජන් වායුව රහිතව ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය. ශාක සෛල සහ ඊත් සෛල තුල මේ සිදුවන නිර්වායු ශ්වසනයට අපි කියනවා මධ්‍යසාර පැසීම කියලා. මේ දවස්වල කතා කරන්නත් හොඳ නෑ නේද? ඒ තරමට ප්‍රවෘත්ති බැලුවහම අපිට දැක ගන්න පුළුවන් මේ ශාක සෛල ඊත් සෛල තුල සිදුවන නිර්වායු ශ්වසනය. සමහර විට ඒකවල නිර්වායු ශ්වසනය කියන්නේ මොකක්ද කියලා හොයනවා වෙන්නත් පුළුවන් නේද? ඊළඟට බලමු මේ නිර්වායු ශ්වසනය සඳහා අපි සමීකරණය ග්ලූකෝස් එතිල් මධ්‍යසාර ග්ලූකෝස් තමයි සහභාගී වෙන්නේ ප්‍රතික්‍රියක විදිහට. එතකොට කිසිම වායුවක් මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රතිඵල ලැබෙනවා එතිල් මධ්‍යසාර කාබන් ඩයොක්සයිඩ් ශක්තිය. එහෙනම් දැන් දුවල පුතාලාට තේරෙනවා මේ නිර්වායු ශ්වසනය හොයන්න නෙමෙයි මේගොල්ලෝ මේ ක්‍රියාවලිය කරන්න කියලා නේද? බලමු මේකේ තුලිත රසායනික සමීකරණය. දැන් ඔබට දැක් ගන්න පුළුවන් දුවේ පුතේ තුලිත රසායනික සමීකරණය. දැන් අපි කතා කළා මේ සතුන් තුලත් නිර්වායු ශ්වසනය සිද්ධ වෙනවද? සතුන් තුලත් නිර්වායු ශ්වසනය සිද්ධ වෙනවද? ඔව්. අපේ ශරීරය තුලත් නිර්වායු ශ්වසනය සිද්ධ වෙනවා. ඒ කොහොමද නිර්වායු ශ්වසනය සිද්ධ වෙන්නේ? අපේ දුවේ පුතේ අපේ ශක්තිය මදි වුණාම අපිට ශක්තිය මදි වුණාම ඔබ දැකලා ඇති දැන් දුවන ක්‍රීඩකයෙක්ගේ හිටි හැටි කෙන්ඩ පෙරලෙනවා. ඇයි මේ කෙන්ඩ පෙරලෙන්නේ? මේ කෙන්ඩ පෙරලෙන හේතුව තමයි මේ ලැක්ටික් අම්ලය වැඩි වෙනවා. ලැක්ටික් අම්ලය අපේ ශරීරේ වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ශක්තිය නැති වෙලා මේ නිර්වායු ශ්වසනය මගින් ලැක්ටික් අම්ලය නිපදවීම තුලින් තමයි කෙන්ඩ පෙරලීම සමහරලාට ඇති වෙන්නේ. මේ ඒ අවස්ථාව සතුන් තුල සිදුවන නිර්වායු ශ්වසනය ග්ලූකෝස් ලැක්ටික් අම්ල සහ ශක්තිය විදිහට අපිට දැක් ගන්න පුළුවන්. දැන් මේ ශක්තිය නිපදවන ආකාරය ඔබට දකින්න පුළුවන්. මයිටොකොන්ඩ්‍රියම තුලදී අපි බලමු. ඔබට දැක් ගන්න පුළුවන් ග්ලූකෝස් ඔක්සිජන් සමග එකතු වෙලා ATP කියන සංයෝගය හැදෙනවා. දුපුත මේ ශක්තිය කියන වචනයට අපි කියනවා ATP ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට්. මේක අධිශක්තිය ගබඩා කරලා තියෙන කොටසක් ATP. බලන්න ශක්තිය ගබඩා කිරීම මේ ATP තුල සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ශක්තිය නිදහස් කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම ශක්ති වාහකයක් ලෙස මේ ATP ක්‍රියා කරනවා. මේ ATP ADP සංයෝග හැදීම මගින් තමයි දුවේ පුතේ ශක්තිය නිෂ්පාදනය වෙන්නේ. අපි බලමු ඒක. ඔබට දැක් ගන්න පුළුවන් දැන් මේ ADP මේක ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් ශක්තිය නිෂ්පාදනය කිරීම. දුවලා පුතාලට පුළුවන් මේ ගැටලුවට පිළිතුරු දෙන්න. සත්ව සෛල තුල සිදුවන නිර්වායු ශ්වසනය කුමන නමකින් හඳුන්වයිද? ස්වායු ශ්වසනයේදී සෛල තුල ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට තුලිත රසායනික සමීකරණයක් ක්‍රියා දක්වන්න. ස්වායු ශ්වසනය හා නිර්වායු ශ්වසනය අතර ඇති වෙනස්කම් දෙකක් ලියන්න. ඔබට පිළිතුරු දැක් ගන්නත් පුළුවන්. හැබැයි මේ අන්තිම ගැටලුවට මම පිළිතුරු ලබා දීලා නැහැ. ඔබට පුළුවන් ඒකට පිළිතුරු ලබා දෙන්න. ස්වායු ශ්වසනය සහ නිර්වායු ශ්වසනය අතර ඇති වෙනස්කම් තමයි මොනවද දුවේ පුතේ? ඔක්සිජන් සහභාගී වෙනවා. එකකට ඔක්සිජන් සහභාගී වෙන්නේ නැහැ. ඒ වගේම තමයි නිර්වායු ශ්වසනයේදී නිපදවන ශක්තිය අඩුයි. ස්වායු ශ්වසනයේදී නිෂ්පාදනය කරන ශක්තිය වැඩි. ඊළඟට දුවේ පුතේ මම කැමති මේ ශ්වසන පද්ධතියට අදාළ රෝග පිළිබඳව ඔබත් එක්ක යමක් කතා බහ කරන්න. බලන්නකො ශ්වසන පද්ධතිය ආශ්‍රිතව තියෙන රෝග විශාල ප්‍රමාණයක් නේද? දැන් මේ දවස්වල ශ්වසන පද්ධතිය අපිට ගොඩාක් රැක ගන්න ඕන නේද? මේ COVID-19 කියන වසංගතයේ ශ්වසන පද්ධතිය හරහානේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ධූමපානය නිසා මේ බලන්න දුවේ පුතේ අපිට දැක් ගන්න පුළුවන් හොඳ ලස්සන පෙනහැල්ලක් මේ ධූමපානය නොකරන කෙනෙක්ගේ පෙනහැල්ලක්. මේ ධූමපානය නිසා මෙන්න මේ අපේ ගර්තවල තියෙන
පක්ෂම විනාශ වෙනවා. පක්ෂම විනාශ වෙලා මේ ඇතුලේ පක්ෂම අපිච්ච දේ තියෙනවා දුවේ පුතේ කලස්සයිල කියලා සෛල විශේෂ. මේ කලස්සයිල වලින් ශ්ලේෂ්මලේ ශ්‍රාවය කරනවා. මේ ශ්ලේෂ්මලේ ශ්‍රාවය කරනකොට මේ ශ්වසන නාලිකා બ્લોක් වෙනවා. එහෙම නැත්නම් හිර කරනවා. මේ ශ්වසන නාලිකා හිර කරාම දුවේ පුතේ වාතයට ගමන් කරන්න බැරි වෙනවා. ඒ මගින් අපිට හැදෙනවා බ්‍රොන්කයිටිස් කියන රෝගය. බ්‍රොන්කයිටිස් කියන රෝගය අපිට ඇති වෙනවා මේ ශ්ලේෂ්මලය මේවා පිරීම නිසා. ඊළඟට අපිට බලන්න පුළුවන් මේ ගාර්ථයක් තුල සිදුවන වායු හුවමාරුව. මේ වායු හුවමාරුව සිදු නොවි මේ අපිච්චද සෛලේ අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය වෙනවා දුවේ පුතේ මේ දුම්පානය නිසා. දුම්පානය මේ ඇතුලේ දුම රැඳීම නිසා අසාමාන්‍ය ලෙස මේ අභ්‍යන්තර අපිච්ච දේ ගර්ථයේ අභ්‍යන්තර අපිච්ච දේ සෛල වර්ධනය වෙනවා. මේ සෛල වර්ධනය නිසා පෙනහැලි පිළිකා හැදෙන්න පුළුවන්. ඒක නිසා මේ ධූමපානය කියන එක ඊටාම විෂ සහිත ක්‍රියාවලියක්. දැන් බලන්නකෝ ධූමපානය කරපු අයෙක්ගේ පෙනහැල්ලක් සහ නිරෝගී පෙනහැල්ලක්. ඉතින් මම මේ අපේ පුතාලා නම් මේවා කරන්නේ නැහැ නේද? දුවලත් හොඳට මතක තියාගන්න ඕන මේ ධූමපානය නොකරන අනාගත සහකරුවෙක් හොයාගන්න නේද? මේ කෑලි අඩු මිනිස්සු මොකටද අපිට? ඒක නිසා ධූමපානය ඊටාම පිළිකුල් ලෙස අපි ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒ වගේම තමයි දුවේ පුතේ ධූමපානය කරන අය ඉන්න තැන්වල අපි හිටියාමත් අපිට නිකම්ම මේ සිගරට් වල තියෙන දුම අපේ ශරීරයේ අභ්‍යන්තරයට ගමන් කරනවා. බ්‍රොන්කයිටිස් ගැන මම ඔබට මතක් කළා. මේ බ්‍රොන්කයිටිස් හැදෙන එක ක්‍රමයක් තමයි වෛරස් සහ බැක්ටීරියා ආසාදනය. නිරෝගී පුද්ගලයෙක්ගේ අපිට දැක් ගන්න පුළුවන් ශ්වාසනාලිකාවක්. මේ තියෙන්නේ රෝගී පුද්ගලයෙක්ගේ ශ්වාසනාලිකාවක්. අපිට දැක් ගන්න පුළුවන් ඒකෙදී ශ්ලේෂ්මලයේ ශ්‍රාවය වෙලා වායු හුවමාරුව අවහිර කරලා තියෙන අවස්ථාවක්. මේ තියෙන දුවේ පුතේ ඇදුම ආස්මාව කියලා අපි සඳහන් කරනවා. මේ ඇදුම කියන්නේ දුවේ පුතේ අසාත්මිකතාවයක්. මේ වායුගෝලයේ තියෙන විෂ වායු දූවිලි වර්ග වලින් මේ රුධිර ශ්වසන මාර්ගයේ තියෙන අනු ශ්වාසනාලිකා බිත්ති ආසාදනය වෙනවා. මේ බිත්ති ආසාදනය වුණාම මෙන්න මේ වගේ ඉදිමිමුකට ලක් වෙනවා. මේ ඉදිමිමුකට ලක් වෙනකොට වායුව ගමන් කරන්න අපහසුතාවයක් ඇති වෙනවා. ඊළඟට අපි කතා කරමු ක්ෂය රෝගය පිළිබඳ. ක්ෂය රෝගය ඇතිවීමට හේතු තමයි දුවේ පුතේ බැක්ටීරියා මගින් පෙනහළු පටක ක්ෂය කිරීම. මේ පෙනහළුවේ තියෙන අභ්‍යන්තර අපිච්චද පටක ක්ෂය කිරීමට ලක් කරනවා මේ බැක්ටීරියා මගින්. රෝග ලක්ෂණ තමයි අධික වෙහෙස, කැස්ස සමග ලේ පිටවීම, ඒ වගේම ශරීරයේ ක්ෂය වීම, කෑම රුචිය, උණ කියන රෝග ලක්ෂණ අපිට දැක් ගන්න පුළුවන්. මේ වළක්වා ගන්න පුළුවන් දුවේ පුතේ ප්‍රතිශක්තිකරණෙන්වත් ලබා දීම. ඒ වගේම තමයි මේ ක්ෂය රෝගය වළක්වා ගන්න පුළුවන් දීර්ඝකාලීනව නිසි ප්‍රතිකාර කිරීම මගින්. ඊළඟට ශ්වසන පද්ධතිය ආශ්‍රිත තවත් එක් රෝගයක් තමයි නියුමෝනියාව. නියුමෝනියාව ඇතිවීමට හේතු තමයි ඒ බැක්ටීරියා සහ වෛරස් මගින් පෙනහැලි ආසාදනය වීම. පෙනහළු තුල දියර එකතු වීම තමයි මේකට ප්‍රධාන හේතුව. දියර එකතු වුණාම මොකද දුවේ පුතේ වෙන්නේ? මේ ශ්වසනය කරන වායු හුවමාරු වෙන්න අපහසුතාවයක් ඇති වෙනවා. රෝග ලක්ෂණ කල්ගත වූ ප්‍රතික්ෂාව සහ කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා. වළක්වා ගැනීමේ ක්‍රම තමයි මේ ප්‍රතික්ෂාව සහ කල්ගත වන කැස්ස තියෙනවා නම් ඉක්මනින්ම ප්‍රතිකාර ලබා ගැනීම. සිලිකෝසිස් කියන රෝගය ඇතිවීමට හේතු ග්‍රැනයිට්, ගල් අඟුරු, පතල් වැලි, ඒ වගේම වීදුරු වැනි දෑහි අඩංගු අංශුමය සිලිකා සංයෝග පෙනහළු මතට ගමන් කිරීම, පෙනහළු තුලට ගමන් කිරීම. ඇස්බෙස්ටෝසිස්. ඔබට ඇස්බෙස්ටෝස් චීට් මතක නේද? අන්න ඒවා තියෙන ඇස්බෙස්ටෝස් අංශු කෙඳි මේ දූවිලි අංශු සමග ආශ්වාසය කිරීම නිසා ඇස්බෙස්ටෝසිස් රෝගය හැදෙනවා. මේ දෙකටම පොදු රෝග ලක්ෂණ තමයි දුවේ පුතේ අපිට දැක් ගන්න පුළුවන්. පෙනහළු පටක ක්‍රමයෙන් විනාශ වී යාම නිසා ශ්වසන අපහසුතාව ඇතිවීම අපිට දැක ගන්න පුළුවන්. එහෙනම් සම්ප්‍රතික්ෂාව ගැන මම ඔබට මොනවාක්වත් කතා කරන්නේ නැහැ. මොකද සම්ප්‍රතික්ෂාව ඒ තරම්ම සුලභ රෝගයක්. මෙන්න මේ ඔබට දැක ගන්න පුළුවන් හේතු තමයි සම්ප්‍රතික්ෂාව සඳහා ප්‍රධාන රෝගකාරකය. එහෙනම් ඔබට පුළුවන්
දැන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ඇතිවීමට හේතු රෝග ලක්ෂණ වළක්වා ගැනීම gedara ඉඳලා ලියන්න. එහෙනම් දුවේ පුතේ අපි අද කතා කළා ශ්වසන පද්ධතිය ගැන, ශ්වසන පද්ධතියේ කොටස් ගැන, ශ්වසන රෝග ගැන, මේ ශ්වසන ක්‍රියාවලිය ගැන අපි කතා කළා. අපි නැවතත් දවසක තවත් පාඩමකින් හමු වෙමු. ආයිබෝවන්.